නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්මග පෙන්වවදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අසපේ වැඩවසන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දහම් මන්දසාවෙන් ඔබට මේ යුගයේ සිහිය උපදව ගන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දහම් පඬුරක් ඔබට ලබා දෙන්න අපි කල්පනා කළා. මේ ධර්මය අපි කොච්චර ඇහුවත් අපිට ඇති කියලා හිතෙන්න හොඳ නැහැ. ඔබට මතක ඇති හත්තක කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවසුවා, ස්වාමීනි මට මේ බණ අහන්න එක ඇති කියලා හිතුන්නේ නැහැ කවදාවත් කියලා. අද අපි ඉගෙන ගන්න දෙසුම අංගුත්තර නිකායේ දෙවැනි පොත් වහන්සේගේ, ඒ කියන්නේ හතරවෙනි නිපාතේ අස්සාජානීය පතෝද සූත්‍රය. ආජානීය අස්වැයා සහ කෙවිට ගැන මේ දෙසුමේ සඳහන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, චත්තාරෝ මේ භික්ඛවේ භද්‍රා අස්සාජානීයා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. කතමී චත්තාරෝ, මහණෙනි භද්‍ර ආජානීය අස්සයෝ, භද්‍ර කියන්නේ යහපත් සුන්දර යහපත් ආජානීය අස්සය 4 දෙනෙක් ලෝකෙ දකින්න ලැබෙනවා. ඒගොල්ලන්ගේ ගති ස්වභාවය අනුව වර්ග 4ක්. ආජානීය කියලා කියන්නේ බොහොම ජව සම්පන්න, ශක්තිමත්. මේ වල්ලාශ්‍යෝ නෙමෙයි, හොඳ අස්සයෝ. ඒ අය අතර භද්‍ර යහපත් සුන්දර අශ්වයෝ. ඒ කියන්නේ යම්කිසි අශ්වයෙක්ගෙන් බලාපොරොත්තු වෙන කටයුත්තක් තියනවාද, මේකට බොහොම යහපත්. කියන්නේ රජවරුන්ට යුද්ධ වෙනවා. එතකොට අශ්ව සේනාවක් ඉන්නවා. ඒ අශ්ව සේනාවට බය නැති ජව සම්පන්න වේගවත් අශ්වයෝනි කියන දේ තේරෙන්න ඕනේ. ඊළඟට ගමන් බිමන් යන්න රාජ්‍යයේ අංගයක් හැටියට අශ්වය හදනවා. ඉතින් මේ මොනවද මේ අශ්ව වර්ග 4? උදාහරණයක් තමයි, උපමාවක් තමයි මුලින්ම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඉද බික්කවේ ඒකච්චෝ භද්‍රෝ අස්සා ජානීයෝ. මහණනි මෙලොව එක්තරා ආජානීය අශ්ව జాතියක් ඉන්න, හැබැයි යහපත්. පතෝදච්ඡායන් දිස්වා සංවිජ්ජති සංවේගං ආපජ්ජති. කෙවිට ඡායාව දකිද්දී ඒ අශ්වයාගේ ස්වාමියා කෙවිට අරගෙන ඉන්නේ. ඒ කෙවිටි හෙවණැල්ල දකින්නකොටම, නිකන් කෙවිට අරගෙන එනවා දකින්නකොටම දුරදී, ඒ හෙවණැල්ල දකින්නකොටම ඔහු සංවේගයටපත් වෙනවා. ඒ කියන්නේ සිහිය උපදවා ගන්නවා. මට ඒ කියන්නේ සිහිය ඉපදෙලා වූ නැගිටලා සූදානම් වෙනවා. කොහොමද ඔහු හිතන්නේ?
කින්නකෝමං අජ්ජ අස්ස ධම්ම සාරති කාරණං කාරසති අස්ස ධම්ම සාරති බුදුරජාණන් වහන්සේ පුරිස ධම්ම සාරති අශ්වයන් දමනය කරන ඒ ගුරුවරයා අශ්වයන් දමනය කරන ශිල්පියා අශ්වයන් දමනය කරන්නා ඒ අශ්වයාගේ ස්වාමියා එනවා කෙවිතක් අරගෙන ඒ කෙවිත ඡායාව දකිද්දිම අශ්වයා හිතනවා මොකක්ද දන්නේ අද මේ මා කරා එන්නේ මොකක් කරවා ගන්නද දන්නේ කිමස්සාහං පතිකරෝමි මගේ මොන වගේ උදව්වක්ද දන්නේ ඕනේ අසුදම සාරති එන්නේ මොකටද දන්නේ මගේ මොන වගේ උදව්වක්ද දන්නේ ඕන කියලා ඔහු හිතනවා එහෙම හිතලා සූදානම් වෙනවා සිහිය උපදවා ගන්නවා ඒව රූපෝපි භික්ඛවේ ඉදේ කච්චෝ භද්‍රෝ ආසාජානියෝ තුන් ඔය වගේ ආජානීය සොඳුරු අශ්වය జాතියක් මේ ලෝකේ ඉන්නවා ඔය පළවෙනි කෙනා ලෝකෙ දකින්න ලැබෙන කියන්නේ හොඳම කෙනෙක් කෙවිතේ ඡායාව දකිද්දිම සූදානම් වෙනවා වැඩේට සූදානම් දෙවෙනි කෙනා දෙවෙනි අශ්වයා නහේවකෝ පතෝ දැච්ඡායන් දිස්සා සංවිච්ඡති සංවේගං ආපජ්ජති උහුට අර කෙවිත හේවණල්ල දැක්කට සිහිය උපදින්නේ හැබැයි අපිචකෝ ලෝම වේද විද්ධෝ සංවිච්ඡති සංවේගං ආපජ්ජති අර ලෝම වලට දැයෙන පොඩි තට්ටුවක් දානකොට හිමීට ළඟට ඇවිල්ලා අන්න මොකක්ද මගේ ස්වාමියා මගෙන් බලාපොරොත්තු වෙන්නේ මම මොන වගේ උදව්වක්ද කරන්න ඕන කියලා සිහිය උපදවාගෙන සූදානම් වෙනවා දෙවෙනි ආශ්‍රය ඔහුත් හොඳ කෙනෙක් තුන්වෙනි ආශ්‍රය කෙවිත හේවණල්ල දැක්කත් සූදානම් වෙන්නේ සිහිය උපදවා ගන්නෑ ලොම් වලට පොඩ්ඩක් කෙවිතෙන් තට්ටුවක් දැම්මත් වැඩක් නැහැ හැමත දෙන්න පාරක් ගහන්න ඕනේ. අපිචකෝ චම්ම වේද විද්දෝ සංවිජ්ජති සංවේගං ආපජ්ජති. හැමත දෙන්න ටිකක් රිදෙන්න ගහන්න ඕනේ. ටිකක් රිදෙන්න ගහුවාම තමයි සිහිය ඉපදිලා මේ මගින් වැඩක් මොනවා හරි බලාපොරොත්තු වෙන්නේ නැති කියලා එයා නැගිටලා ලෑස්ති වෙන්නේ. ඒත් භද්‍ර අශ්වේ. එහෙමත් අශ්ව වර්ගය ඉන්නවා. හතරවෙනි අශ්ව වර්ගය. ඔහු කෙවිත හේවණල්ල දැක්කට නැගිටින්නේ නැහැ. ලොම් වලට පොඩි තට්ටුවක් දැම්මත් නැගිටින්නේ නැහැ. සූදානම් වෙන්නේ නැහැ සිහිය උපදවා ගන්නෑ. හොඳට රිදෙන්න හැමත පාරක් ගැහුවත් නැගිටින්නේ නැහැ. සූදානම් වෙන්නේ සිහිය උපදවා ගන්නෑ. අපිචකෝ අට්ටි වේද විද්දෝ සංවිජ්ජති සංවේගං ආපජ්ජති. උට ගහන්න ඕනේ පාරක් අත දිග ඇරලා ඇටවලට දැයින්න. ලොම් විදගෙන සම විදගෙන මස් විදගෙන ඇටවලට දැනෙන තරමේ ඉතා සැර පහරක් ගැහුවාම තමයි සීරුවෙන් ඉන්නේ. මොකද්ද ස්වාමීනි මගෙන් වෙන්න ඕනේ වගේ ලෑස්ති වෙන්නේ සිහිය උපදවා ගන්නේ අන්න එතකොට ආශ්‍රය. ඒත් හැබැයි හොඳයි. භද්‍ර ආජානි අශ්වේ. අනිත්‍ය ඔය ක්‍රම හතරෙන්ම ලෑස්ති වෙන අය නෙමෙයි ස්වාමියාට පයින් ගහගෙන කෑ ගහගෙන කැලේට පයින් ආය. වල්ලාශ්‍රය. මේ තමයි ආජානි අශ්ව වර්ග හතරක් ලෝකේ ඉන්න. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒවමේව කෝ භික්ඛවේ චත්තාරෝ මේ භද්‍රා පුරිසාජානීයා සන්තෝ සංවිජ්ජමානං ලෝකස්මි. ඔය වගේම සුන්දර ආජානීය පුරුෂයෝ, ජව සම්පන්න පුරුෂයෝ, සොඳුරු පුරුෂයෝ හතර දෙනෙක් ලෝකේ දකින්න ලැබෙනවා. අස්වැයන්ගේ උපමාවෙන් ඉද භික්ඛවේ කච්චෝ භද්‍රෝ පුරිසාජානීයෝ. ඒ යහපත් ආධානීය බුද්ධිමත් මිනිසයා එක්තරා මිනිසෙක් ඉන්නවා මේ ලෝකේ
සුනාති අමුකස්මින් නාම ගාමේවා නිගමේවා ඉත්තිවා පුරිසෝවා දුක්ඛිතෝවා කාලකතෝවාති. ඔහුට අහන්න ලැබෙනවා අන්න අහවල් ගමේ එහෙම නැත්නම් අහවල් නගරේ ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි මහා කරදරයකට වැටිලා දුකටපත් වෙලා කියලා. එහෙම නැත්නම් මරණයටපත් වෙලා කියලා, ලෙඩ වෙලා මැරිලා කියලා අහන්න ලැබෙනවා. ඔය දැන් අපිට හරියට අහන්න ලැබෙන්නේ. අන්න අහවල් ගමේ අහවල් කෙනාට කොරෝනා හැදිලා කියලා අහන්න ලැබෙනවා. අහවල් නගරේ කෙනාට අර දන්නවද දැරයට හැදිලානේ කියලා අහනවා. නැත්තම් අහන්න ලැබෙනවා අන්න කෙනෙක් කොරෝනා හැදිලා මැරිලාලු. එතකොට ඔය වගේ කරදරයකටපත් වෙච්ච බරපතල දුකකටපත් වෙලා එහෙම නැත්තම් මැරිලා කියලා යම් කිසි කාන්තාවක් ගැන හරි පුරුෂයෙක් ගැන හරි අහන්න ලැබෙනවා. සෝ තේන සංවිජ්ජති සංවේගං ආපජ්ජති. එතකොට මේ මනුස්සයට හිතේ සංවේගයක් ඇති වෙනවා. කම්පනයක් ඇති වෙනවා. සිහිය උපදිනවා. සංවිග්ගෝ යෝනිසෝ පදහති. සංවේගයටපත් වෙලා නුවණින් විමසලා නුවණින් යුක්තව වීර්ය කරනවා. පහිතත්තෝ කායේන චේව පරම සත්‍යං සත්‍ය කරෝති. ජීවිතේ පැත්තකට දාලා ඔහු වීර්ය කරනවා. ඔහු මේ තමාගේ ජීවිතය තුළින්ම සත්‍ය සාක්ෂාත් කරනවා. පඤ්ඤායච අතිවිච්ඡ පස්සති. ප්‍රඥාවෙන් යථාර්ථය පිළිවිද දකිනවා. සේයතාපි සෝ වික්ඛවේ භද්‍රෝ අසාජානෝ පතෝද ඡායම් දිස්සා සම්මිජ්ජති සංවේදං ආපජ්ජති. හරියට අර කෙවිත හේවණැල්ල දකිද්දි සිහිය උපදවගෙන සංවේගයට ආපු වැඩට සූදානම් වුණ ආශ්‍යා වගේ. ආන්නේ අශ්‍රයට උපමා කරගෙන තමයි මේ පුරුෂයාගෙන කියන්නේ ලෝකෙ දකින්න ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. කාගේ හරි කරදරයක් අහන්න විතරයි ඕනේ සිහිය උපදිනවා. අපි අද කොච්චර අහනවද? කොච්චර අහන්න ලැබෙනවද? අහවලාට බරපතල ලෙඩක් හැදුනා, අහවලා මැරුණා. අපි මේ සංවේගයටපත් වෙන්නේ. එතකොට එහෙනම් පළවෙනි උඩෙන් අයින් වෙනවා. හැබැයි සමහරු සංවේගයටපත් වෙලා ඉන්නවා. ඔවුන් වෙනදට වැඩිය හොඳට යහපතේ හැසිරෙනවා. දැන් අපි මේකේ තියෙන කෙලින්ම ඔහු ජීවිතය කාම සම්පත් ගැන මධ්‍යස්ත වෙලා ඔහු මේ ධර්මයට කැප වෙලා සත්‍ය අවබෝධ කරනවා. ලෝකේ යථාර්ථය දකිනවා කියලා. එච්චර දුරකට නොයා. එච්චර දුරකට යන්න ඕනේ. අපි හිතමු යන්න කෙනෙකුට ඒ තරම් ධෛර්යයක් නැති වුණා. අඩුම තරමේ ඔහු තුල කලින් තිබ්බ ගුණ ධර්ම හරි නැවත උපදවන්න. දැන් උනේ මොකක්ද? උනේ ඔන්න කොරෝනාව කිව්වා. ඊට පස්සේ කට්ටිය ගෙවල් නතර වුණා කාලය. ඊට පස්සේ ආයෙ වැඩට යන්න පටන් ගත්තා. පරිස්සම් වෙනවා. ලෙඩේ ඇති කියලා පරිස්සම් වෙනවා මිසක ධර්මයේ හැසිරීම අමතක කරා බොහෝ දෙනෙක්. පොයට සිල් ගත්තයි සිල් ගන්න එක අතහැරියා. බණ අහන එක අතහැරියා සමහරු. හැබැයි තව පිරිසක් බුද්ධිමතුන් පිරිසක් බණ අහන්න ගත්තා. හිටපු එක වැඩි කළා. දම්පින්කම් වැඩි කළා. පිරිත් අහන එක වැඩි කළා. පිරිත් කියන එක වැඩි කළා. ධර්මයේ හැසිරීම වැඩි කළා. සමහරු බ්‍රහ්මචාරී වුණා. සමහරු අටසිල් ගත්තා. සමහරු දිගටම අටසිල් වලින් හිටියා. සමහරු බ්‍රහ්මචාරී බව සමාදන් වුණා. එක එක්කෙනා තම තමන්ගේ නුවණ මට්ටමට, වීර්ය මට්ටමට, සිහිය ඉපදිච්ච මට්ටමට කලින්ට වැඩිය හොඳ වුණා. සමහරු නැහැ. එතකොට මේ හොඳම කෙනා, හොඳම මනුස්සයා තමයි ඇසූ පමණින් සංවේගයටපත් වී සිහිය උපදවාගෙන වැරදි හදා ගන්නවා. කුසලයට යනවා. වේගින් අවබෝධය කරා යනවා. දෙවනි පුද්ගලයා. ඔහුට ඒ වගේ කරදරයක් ගැන අහන්න ලැබුණට, මරණයක් ගැන අහන්න ලැබුණට සිහිය උපදින්නේ නැහැ. සංවේගයට එන්නේ නැහැ. අභිජකෝ සාමං පස්සති ඉත්තිවා ඉත්තිංවා පුරිසංවා දුක්ඛිතංවා කාලකතංවා
තමන්ගේ ඇස් දෙකින්ම දකින්න ලැබෙනවා. කාන්තාවකට හරි පුරුෂයෙකුට හරි බරපතල කරදරයක් වෙලා මේ හොඳට හිටියා මෙන්න පිළිකාවක් කියලා දකින්න ලැබෙනවා. මේ හොඳට හිටියා මෙන්න ඇදේ වැටිලා දකින්න ලැබෙනවා. කොහේ හරි කෙනෙක් දැන් අද නම් තාක්ෂණය නිසා වෙනකට කේවත් දකින්න ලැබෙනවා. දකින්න ලැබුණාම ඔහු සංවේගයටපත් වෙනවා. නිවැරදි වෙනවා. සංවේගයටපත් වෙලා සිහිය උපදවාගෙන වීර්ය කරලා සත්‍ය අවබෝධ කරනවා. ප්‍රඥාවෙන් විනිවිද දකින්න යථාර්ථය. ඒක හරියට අර ලොම් වලට තට්ටුවක් දානකොට වැඩේට සූදානම් වුණ සිහිය උපදවාගත්ත අශ්වය වගේ. අපිට දැන් ඊ අත්දැකීමක් ඕන තරම් තියෙනවා. තුන්වෙනි පුද්ගලයා ඒ තමයි අර විදියට අහන්න ලැබිලා සිහිය උපදවාගත්ත කෙනෙකුත් නෙමෙයි. තමන්ම දැකලා කවුරු හරි ස්ත්‍රීක් හරි පුරුෂයෙක් ගැන සිහිය උපදවාගත්තත් නෙමෙයි. අවිචකවාස ඥාතිවා සාලෝහිතාවා දුක්ඛිතෝවා හෝති කාලකතෝවා තමන්ගේම ඥාතියේ ලේනෑයි ලෙඩ වෙලා උද්දටම කරදරේ වැටිලා රැකියා නැති වෙලා කරදරේ වැටිලා දුකටපත් වෙලා ලෙඩ වෙලා දැන් ඉන්නවා. තමන්ගේම කෙනෙක් අර මමත්වයට එක්ක බැඳීමක් තියෙනවනේ. ඒක තමන්ට හොඳට දැනෙනවා. එහෙම නැත්නම් තමන්ගේම පවුල කෙනෙක් මරණයටපත් වෙලා ඥාති ලේනෑයි අන්න සංවේගයටපත් වෙනවා. සිහිය උපදවා ගන්නවා. ඔහු මේ කම්මැලිකම් දුරු කරනවා. කාමයට යොදපු කාලේ අඩු කරනවා. ඔහු ඉක්මනින් ධර්මයට පැමිණෙනවා. දෙවෙනි කොට වීර්ය කොට සත්‍ය තමා තුළින්ම අවබෝධ කරනවා. ප්‍රඥාවෙන් දකිනවා යථාර්ථය. අන්න තුන්වෙනි පුද්ගලයා අර හැමත රිදෙන්න පාරක් වෙලිච්චාම සිහිය උපදවාගත් අශ්වයට තමයි තුන්වෙනි පුද්ගලයා උපමා කළේ. ඒ වගේ තමන්ට දැනෙන්න දෙයක් වෙනවා. තමන්ට නෙමෙයි තමන්ගේ පවුලේ කෙනෙකුට. එතකොට සිහිය උපදවා ගන්නවා. සමහර වෙලෙත් නෑනේ. පවුලේම කෙනෙකුට වෙනවා සතියයි දෙකයි අමතක කරනවා. ආය කලින් මිනිහමයි වෙනස් වෙලා නැහැ. ඒක අමතක කරන්න කියලා බොනවා තවත් පහලට වැටෙනවා. යාළුවොත් එක්ක රස්තිය අද ගන්නවා තවත් පහලට වැටෙනවා. ඔන්න මේකදී නෝන නැතිකමේ නොයනේ අයහෙනියක් තියෙන්නේ. නෝන නැතිකමේ පීඩාව විඳිනවා සමාජයේ. හතරවෙනි පුද්ගලයා භද්‍ර වූ ආජානීය පුරුෂයා. එනි සුන්දර වූ යහපත් වූ ජව සම්පන්න පුද්ගලෙක් තව ඉන්නවා ලෝකේ. ඔහුට අහන්න ලැබිලා නිවැරදි වුණා නෙමෙයි. මෙන්න මිනිස්සෙගේ කරදරයක් මරණයටපත් වීම. ඇස් දෙකෙන්ම දැකලත් නෙමෙයි ඈත සිද්ධිය. තමන්ගේම පවුලේ කෙනෙකුට කරදරයක් කළත් නෙමෙයි. අපිචකෝ සාමාන්‍යව පුට්ඨෝති ශාරීරිකාහි වේදනාහි දුක්ඛාහි තිබ්බාහි කරාහි කටුකාහි අසාතාහි අමනාපාහි පානහාරාහි. තමන්ටම විඳින්න වෙනවා තමන්ගේ කයටම බරපතල ශාරීරික දුක් වේදනා ලැබෙනවා. තියුණු වූ කර්කශ වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ ප්‍රාණහරාහි ප්‍රාණය නිරුද්ධ වෙන තරමේ මැරෙන්න වගේ වේදනාවක් ලැබෙනවා. ඒකේ මරණය ගැන කියන්නේ මරුණොත් ඉතින් Tamanට ඒක හිතන්න ලැබෙන්න දෙයක් නැහැනේ. මාරාන්තික දුකටපත් වෙනවා. Tamanටම මහ තියුණු කටුක වේදනාවක් එනවා. ලෙඩ දුක් ඇදිලා. එතකොට සෝ තේන සංවිච්ඡති සංවේගං ආපජ්ජති හෝ ඒකෙන් සිහිය උපදවා ගන්නවා සංවේගයටපත් වෙනවා. සංවේගයටපත් වෙලා නුවණින් වීර්ය කරනවා. වීර්ය කරලා ඔහු බලවත් වීර්ය කරලා සත්‍ය සාක්ෂාත් කරනවා. ප්‍රඥාවෙන් විනිවිද දකිනවා. තමා තුළින් දකිනවා. ධර්මයට වේගින් ඇවිල්ලා තමන්ට කරදරයක් වෙච්චා. ඒ වගේ කරදර කොච්චර අපිට පහුවෙලා ඇද්ද? හැබැයි සමහරව අපි මේ යහපත් වෙලා ඉන්නේ සමහර වෙලට ඒ වගේ කරදර වලින් ඉගෙනගත්ත පාඩම් වලින් ඉන්න පුළුවන්.
ආන්නේ කෙනා තමයි අර හොඳට ඇටවලට වදින්න පාර වැදිච්ච ඇටකටු වලට වදින්න පාර වැදුණු අස්සයා සිහිය උපදවාගෙන සූදානම් වුණා වගේ තමන්ට හොඳට දැනෙන තමන්ගේ ජීවිතේටම කරදරයක් වෙලා මාරාන්තික දුක් ඇවිල්ලා අසරණ වෙලා කායික දුකේ එතකොට ඔහු සිහිය උපදවාගෙන වේගයෙන් දස කුසල් මාර්ගයට එන්න ඕනේ. වේගයෙන් සමථ දර්ශනාවට එන්න ඕනේ. ආන්නේ කෙනා භද්‍ර වාජානීය පුරුෂයෙක් යහපත් ජව සම්පන්න මිනිසෙක් මේ ලෝකේ ඉන්න. අර ඇටකටු වලට පහර වැදුන අස්සයා වැඩේට සූදානම් වුණා වගේ. ඉමේකෝ භික්ඛවේ චත්තාරෝ භද්‍රා පුරිසාජානීය සන්තෝ සංවිධිමාන ලෝකස්මි. මහණෙනි මේ තමයි සොඳුරු ජව සම්පන්න පුරුෂ හතර දෙනා ලෝකේ දකින්න ලැබෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අස්සාජානීය පතෝද සූත්‍රයේදී. එතකොට මේක ලෝක ස්වභාවයක්. ඒ නිසා ලෝකෙම හදන්න බෑ. මේ වගේ පුරුෂ හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනාටම අයිති වෙන්නේ නැති වල්ලාශියොත් ලෝකේ ඉන්නවා. කොච්චර කරදර බාධකාවක් ඒක මගේ ඇරලා ගියාවම අනිත් වෙලා ගියාවම ආයෙත් පරක සෙල්ලම පටන් ගන්නවා. අකුසලයේ තුලම බැහැගෙන ඉන්නවා. දුස්සීලකමේම ඉන්නවා. මාසුරුකමේම ඉන්නවා. බණ අහන්න ධර්ම ඉගෙන ගන්න ආසාවක් නැහැ. මෝඩකමේම ඉන්නවා. කාමයන්ම හරය කොට සලකනවා. කාම ලෝකෙ මොටුණු පළ දෙන්න මහන්සි වෙනවා. ඒ වගේ මිනිස්සු හරියට අර කිසිම වැඩකට නැති ඔහේ කැලේ හම්බෙන ආශ්‍රය වගේ. නමුත් මිනිස්සුන්ට ප්‍රයෝජනෙ පිණිස පවතින යහපත් රාජුගේ අංග හැටියට පවා ගන්න ආශ්‍රය ආජානීය ආශ්‍රය වගේ මිනිස්සු ඉන්නවා. ඒ තමයි අහන්න ලැබීමේ ඇසීම් මාත්‍රයකින් වෙන කෙනෙකුගේ කරදරයක් මරණයක් නිවැරදි වෙනවා. වේගින් ධර්ම මාර්ගය තුල දියුණු කර ගන්නවා ජීවිතේ. එක්ක තමන්ම දකින්න ලැබෙනවා. තමන් නන්නාඳුන කෙනෙක් වෙන්න පුළුවන් නමුත් දකින්නවා. එක්ක තමන්ගේ යාළුවෙක් ඈතක කොහේ හරි. තමන්ගේම පවුල කෙනෙකුට වෙනවා. තමන්ටම වෙනවා. ඔය කියන ආකාර හතරින් මොන හරි ආකාරයකින් නිවැරදි වෙනවා. අපි තමන්ටම දැන් කරදරයක් මේ දවස්වල නැහැ කියමු. නමුත් අනිත් තමන්ගේ ඥාතීන්ට වෙලා තියෙනවා නම් ඒ ගැන හිතන්න ඕනේ. එහෙමත් වෙලා නැත්තම් අපි හැමෝටම දැන් අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවානේ සිදුවී. ඒ නිසා අපි කලින්ට වැඩි හිතන්න ඕනේ නුවණින් අපිට ආවේනික විදියට හිතන්න ඕනේ. මම මොකක්ද කරන්න පුළුවන් මට මීට වැඩි ධර්මය ඇසෙන්න. මම බණ අහනවා මේ වැඩසටහන් බලනවා පිළිත් කියනවා බුදුන් වහන්සේ තව මොකක්ද මට එකතු කරගන්න පුළුවන්. මම එහෙනම් පොඩ්ඩක් දවසට උදේ හවස චුට්ට මෛත්‍රිය වඩන්න පටන් ගන්න ඕනේ. මට භාවනා කරන්න හිතෙන්නේ නැහැ මම ඒකට ආසාව ඇති කරගන්නවා. අනේ නම් ඒකට ආසාව ඇති කරගන්න මෛත්‍රිය ගැන ආනිසංස තියෙන දේශනා හොයන්න ඕනේ. ඒව චුට්ටක් කියවන්න ඕනේ. එතකොට ආසය හිතෙනවා. හරියට පාඩම් කරගන්න ඕනේ ඒ වෙකි ටික. දැන් මොන භාවනා කරන්නවත්. එහෙම තමයි නිවැරදිව ජීවිතේ පියවරෙන් පියවරට අරන් යන්නේ. එකපාර අහසට යන්නේ ටික ටික පියවරෙන් පියවර ඉහළට එන්න ඕනේ. ඒ නිසා මේ යුගය නුවණැත්තන්ට හොඳ යුගයක්. අභ්‍යන්තරේ නුවණ සැඟවිලා තියෙන අය නුවණ අවදි කරගත්තොත් ඔව් මෙලෝ පරලෝ දෙකම වාසනාවන්ත කරගන්නවා. අනිත් අය එන්නේ ආත්මාර්ථකාමී වෙයි. දැන් පුංචි දරුවෝ හැම මේ යාළුවොත් එක්ක නෙමෙයි ගොඩක් ඉන්නේ දැන්. තාක්ෂණය ඔස්සේ ඉගෙන ගන්නවා. හරියට ධර්මයේ දුන්න නැත්නම් ඔවුන් හරි ආත්මාර්ථකාමී වෙයි. මේ තාක්ෂණික උපකරණ වලට ඕනෑමට වැඩි ඇබ්බැහි වෙයි. හුරු වෙයි. ඒ තුලම කොටු වෙයි. මිනිස්සු ඇසුරු කරන්න ආස කරන්නේ නැති වෙයි. ඒ කියන්නේ මේ බණ භාවනා කරන්න ආසාවට නෙමෙයි. තනියෙන් ගේම් ගහනවා. තනියෙන් වීඩියෝ බලනවා. තනියෙන් ගෙදර අයත් එක්කවත් කතා නොකර කාමරේට වෙලා ඉන්නවා. අතුපතු ගාගන්න උදව්පදව් කරගන්නේ නැහැ. ආත්මාර්ථකාමී මිනිස්සුගේ පිළිච්ච ලෝකයක්. දැන් හරියට ඔය ගේම් වර්ග හදලා තියෙන මිනිස්සු මරනවා. මේ පාරේ ඉන්න මිනිස්සුන්ට පයින් ගහගෙන යන මේ චූටි ළමයි ඒ ගේම් ගහනවා. ආත්මාර්ථකාමී දරුණු මිනිස්සු සමහර ලොකු ආයුධ අරගෙන මිනිස්සු කපාගෙන යන ගේම් තියෙනවා.
හිතා ගන්න බෑ මේවා මොකටද හදන්න කියලා. ඒ අවියාවිද වෙලදාම පිණිස මූලික බීජ රෝපණය කරනවා. ඒ රටවල්. අපි දන්නේ නැතුව ඒකින් සතුටක් ලබන්න අපිට වේගයක් හදන්න දරුවන්ට අවස්ථාව දෙනවා. මේවා දැක්කට සංවේගී උපදින්නේ නැහැ මේ මොට්ට වෙච්ච හිත්වලට. පුංචි කාලේ ඉඳලම අර බල්ල මොට්ට වෙලා හිත නුවණ අවදි කරගන්න බෑ. නමුත් මේ නුවණ අවදි කරන ධර්මය අහා ඉන්නකොට යම් මොහොතක් අපිටම මහා බලවත් කරදරයක් ආවම අනේ මම මෙච්චර පින් කරා මෙච්චර දම් දුන්නා මෙච්චර බණ ඇහුවා මෙච්චර පිළිත් කිව්වා මටම කරදර කියලා හිතනවනේ මෝඩ අය. එහෙම නෙමෙයි හිතන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ කියපු සත්‍ය දැන් මගේ ජීවිතේම මට අත්විඳින්න වෙනවා. දුක්ඛාර සත්‍ය ජරා මරණ ව්‍යාධි මාව යට කරගෙන යනවා. නමුත් මම යට වෙන්නේ නැහැ. ඒව කයට දැනුණා වන වේදනාවක් හිත ලෙඩ වෙන්න දෙන්නේ නැහැ. සිහිය උපදවා ගන්නවා. තව තවත් සතිපට්ඨානය තුළ හිත යොමු කරනවා. ඔහු දිනනවා මේ ලෝකේ. ඔහු පරලොවක් දිනනවා. ඔහු මේ බුද්ධ ශාසනය ප්‍රතිඵල ලබනවා. සෑම දිනාටම මේ ලෝකේ හරීම දුර්ලභයි සංවේගී තව දේශනාවක තියෙනවා. සංවේජනීය කරුණු ඉදිරියේ සංවේගයටපත් වෙන පුද්ගලයෝ මේ ලෝකේ හරීම දුර්ලභයි කියනවා. මොනවද සංවේග කරුණු? සංවේග වස්තු 8ක් තියෙනවා. 8 සංවේග වස්තු සංවේගයටපත් වෙන්න මුල් වෙන කරුණු. ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවිට්ටි දුක්ඛං සංවේග වස්තු නිමානි 8. ඉපදීම සංවේගයටපත් යුතු කරන මේ චූටි ළමයි උපදිනවා දකිනවා ජරා ගොඩ ඉඳලා සංවේගයටපත් යුතුයි. ජරා වයසට යාම ව්‍යාධි ලෙඩවීම ජාති ජරා ව්‍යාධි චුතේ මරණයටපත් වීම පේනවා. චුත වෙලා අපාය යන අපිට ආරාධන ප්‍රේත ලෝකෙ ගියා. තිරිසන් ලෝකෙ ගියා. අපාය ගියා. සංවේගයටපත් වෙනවා නැත්තෝ. අතීත දුක සංසාරේ අතීත විඳ දුක ගැන අපිට ඉගෙන ගන්න ලැබෙනවා. අපත්තක වට දුක්ඛ තාම අපිට නොලැබිච්ච සංසාර දුකක් අනාගතේ තියෙනවා. හිතල සංවේගයටපත් වෙනවා. ඉදානි ආහාර ගවිට දුක වර්තමානයේ ආහාර හැවීමේ දුක මේ ඔබ මවුරට අතහැරලා මේ ඇවිල්ලා මොකද කරන්නේ? ආහාර හොයනවා ජීවත් වෙන්න. ආහාර හොයන නෙමෙයිද මොන්ටිසෝරි යන්නේ. හිෂ්‍යත්තිල යන්නේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ කැම්පස් ඩිග්‍රී අරගෙන නොයෙක් රැකී ආරක්ෂා වලට යන්නේ මොකටද? කන්න, බොන්න, අඳින්න, පළඳින්න, බෙහෙත් ගන්න, ඉන්න තැනක් හදාගන්න. ඔය ටිකට තමයි මේ ජීවිතේ මහන්සි වෙන්නේ. ඔයාට කියන ආහාර හොයනවා. ඔය ආහාර හේවීම හරි දුක. ඉදානේ ආහාර ගවිටි දුක. මෙලොව ආහාර සෙවීම දුක. ඒ ජීවිතයත් එක්ක හැප්පිලා ආර්ථිකයත් එක්ක හැප්පිලා වෙහෙස වෙනකොට සංවේගයටපත් වෙනවා නෝ නැත්තා. ඔය කරුණු 4 ඔය කරුණු 8 සංවේගයටපත් වෙනවා. ඒ නිසා අපිට මේ ලෝකීය යථාර්ථයේදී සංවේග සිත් උපදවාගෙන ධර්මයේ තුල තව තවත් යෙදෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ අපි නොඑක ආකාරයෙන් රැස් කරගත් සීල පුණ්‍යානුභාවය අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. සබ්දෙවුන් සතරවරන් දෙවිවරුන් ගටිකාර බ්‍රහ්මයන් ප්‍රදාන සියලු බ්‍රහ්මයන් සේරිසක දෙවිවරුන් ප්‍රදාන දේව පිරිස අපගේ ඉෂ්ට දේවතාවරු මේ ප්‍රදේශවල අධිකෘත දෙවිවරු සදෙව්ලොව සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපයටපත් වෙත්වා. අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඔබ අප හැමදෙනා නමින් මේගේ සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන්ව පරලොව වශයෙන් සුවපත් වෙත්වා සපවත් වෙත්වා. සාදු සාදු සාදු. අපට මේ ධර්මක පෙන්වා වදාළ ගුරු දේවයන් වහන්සේට අපගේ උපාධ්‍යයන් වහන්සේට මහා සංඝරත්නයට මේ පුණ්‍ය අනුභවයෙන් නිරෝගී සැප ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. චතුරාර්ය සත්‍ය සූත්‍රය අවබෝධ කරගන්න හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු.
අද සවස් තෙරුවන් වන්දනාව ඒ වගේම ධර්මානුශාසනය හා සහ සම්බන්ධ වුණ ඔබ හැම දිනාටම මහමෙවුනාව භාවනා සපය අද දවසේදී දානමාන වලින් අප උපස්ථාන කරපු වත් පිළිස් සිදු කරපු ඒ වගේම ඔබ වෙත මේ දහම් වැඩසටහන සමීප කරවන්න මහන්සි වුණ සියලු උපාසක පින්වතුන්ට උපාසිකා පින්වතියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ මහමෙවුනාව භාවනා සප ආරම්භයේ පටන් මේ මොහොත දක්වාම නොඑක් කලින් මූලිකත්වයෙන් කටයුතු කරන උදව් උපකාර කරන දැක බලා සතුට වෙන සහ සම්බන්ධ වෙන ඒ වගේම ආරාම පූජාවෙන් දායකත්වයෙන් දරන සෑම දිනාටම මේ පුණ්‍ය අනුභවය ක්ලෙස පිහිටත්තා. සියලු දිනාටත් ඔබගේ ගුරුවර දෙමාපිය ඥාති හිතවතුන් හැමතත් මේ පුණ්‍ය අනුභවය ක්ලෙස පිහිටත්තා. නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. විශේෂ සෙත් ප්‍රාර්ථනය අද දවසේදීත් අපි දැන් දින කීපයක ඉඳලම බොජ්ජංග පිරිත් ධර්මයේ සජ්ජායනා කරනවා. විශේෂයෙන්ම අපි රැස් කරගත් සීල පුණ්‍ය අනුභවයෙන් බොජ්ජංග පිරිත් ධර්මයේ අනුභවයෙන් කාන්ද පිරිත් අඟුලිමාල පිරිත් අනුභවයෙන් ස්වර්ණමාලි මහසයි මහා බෝධි ශ්‍රී පාද පද්මයන් ගන්වසින් අනුභවයෙන් මේ පුණ්‍ය භූමියේ වැඩවසන සර්වඥ ධාතුන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලාගේ අනුවසින් අනුභවයෙන් අපි මේ රැස් කරගත්තා වූ සීල පුණ්‍ය අනුභවයෙන් තෙරුවනේ අනන්ත ගුණ අනුභවයෙන් කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒ වගේම සියලු ගැබිණි මාතාවන් ඒ වගේම සියලු වයෝවෘද්ධ දෙමාපියන් පුංචි දුවා දරුවන් අනිකුත් සෑම සියලු දෙනාට ඒ සියලු ආනුභාවයෙන් නිරෝගී සම්පත් ලැබේවා දීර්ඝායුෂ වේවා කායික සුවයෙන් සුවපත් වේවා මානසික සුවයෙන් සුවපත් වේවා ඉක්මනින්ම නිදුක් බවට පත් වෙත්වා. හැම දිනාටම ශ්‍රද්ධා සීලාදී සේක බල දියුණු කරගෙන මේ බුද්ධ ශාසනයම ධර්මාබෝධයෙන් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ බන්ති භූරිපඤ්ඤ තථාගත අච්චයං කමනේ ධම්ම සම්දිත්තික කාලික අච්චයං කමනේ සංඝ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවයන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට වන්දනා කරමු කියන්න. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං වන්දිතුම් පස්සිතුම් වරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු. නන්දනාථ සිප්පතනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු. සුපත්තිතා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. අතීතයේ හා වර්තමානයේ හා ඔබ වහන්සේ